ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ ගිටාර් මියුසික් තියරි ලෙසන් සීරීස් එකේ පළවෙනි ලෙසන් එකට. අපි එසලම් ප්‍රශ්න. ගිටාර් ගහන්න මියුසික් තියරි ඕනද? මොනවද මේ මියුසික් තියරි? ඇයි මේක අපි ඉගෙන ගන්න ඕන? මේ වගේ ප්‍රශ්න ගොඩක් දැන් ඔයාලට ඔළුවට එනවා ඇතිනේ. ඉතින් ලෙසන් සීරීස් එක පටන් ගන්න කලින් අපි හිතුවා මේ පිළිබඳව ඉතාම කෙටියෙන් ඔයාලට පොඩි හැඳින්වීමක් කරන්න. ඔයාලා දැන් ඔය බෑන්ඩ්ස් එහෙම ෆලෝ කරනවා ඇතිනේ. ලංකාවේ වෙන්න පුළුවන් වෙන රටක හරි වෙන්න පුළුවන්. ඔයාලා බෑන්ඩ්ස් වල ගිටාර් ගහන අය අර වගේ ගිටාර් ගහන්න ඕන. එහෙම හිතාගෙන නැතිනේ. හැබැයි ඔයාලා ලංකාවේ තියෙන බෑන්ඩ්ස් බහුතරයක් බෑන්ඩ්ස් වල ගිටාරිස්ලා සමග සංසන්දනය කරොත් ඔය වෙන රටවල් වල මම විශේෂයෙන් කතා කරන යුරෝපියන් කන්ට්‍රීස් වල බෑන්ඩ්ස් එක්ක ඒ රටවල් වලින් ගිටාරිස්ලාත් එක්ක සංසන්දනය කරද්දී ඔයාලට ගොඩක් ලොකු වෙනසක් තේරෙනවා ඇති. හේතුව තමයි අපේ ලංකාවේ අපේ රටේ ඉන්න බහුතරයක් ගිටාරිස්ලා හරිම ලිමිටඩ් රේන්ජ් එක තමයි ගිටාර් එක යූස් කරන්නේ. ඔයාලට තේරෙනවා නිකන් එකම පාර්ට් එක වගේ තමයි ගහන්නේ හැමතැනම. හැම කවුන්ටර් පාර්ට් එකම එක වගේ. ගහන හැම එකම නිකන් එක වගේ වෙනසක් නැහැ. හැබැයි ඔයාලා විදේශ රටක මම විශේෂයෙන් මම නැවතත් සඳහන් කරන යුරෝප් කන්ට්‍රීස් නැත්නම් US මේ රටවල වෙස්ටර්න් මියුසික් බෑන්ඩ්ස් වල අපි රොක් ඇන්ඩ් රෝල් බෑන්ඩ්ස් වෙන්න පුළුවන්, ජෑස් බෑන්ඩ්ස් වෙන්න පුළුවන්, බ්ලූස් වෙන්න පුළුවන්. මේ මොන ශෛලියක ගිටාරිස් කෙනෙක් ගත්තත් එයාලා හරිම කම්ෆර්ටබල් එයාලගේ ගිටාර් එකත් එක්ක. නිකන් ගිටාර් එක එයාලා ප්ලේ කරනවා කියලා පේන්නේ එයාලා නිකන් ගිටාර් එක එන්ජොයි කරනවා වගේ තමයි අපිට තේරෙන්නේ. ඉතින් ඒකට හේතුව තමයි ඇත්තටම මේ අය මේ ගිටාර් එක පිළිබඳව නැත්තම් මියුසික් පිළිබඳව ගිටාර් මියුසික් තියරි පිළිබඳව හොඳ ආදාරීමක් එයාලා කරලා තිනවා සුළු වශයෙන් හරි. ඒ කියන්නේ එයාලට මියුසික් පිළිබඳව සංගීතය පිළිබඳ න්‍යායාත්මක දැනුම ගොඩක් දෙනෙක්ට තියෙනවා. ඒ නිසා එයාලට පුළුවන් තමන්ගේ න්‍යායාත්මක දැනුම භාවිත කරලා ප්‍රක්ටිකලි හොඳ පර්ෆෝමන්ස් එකක් තමන්ගේ ඔඩියන්ස් එකට ලබා දෙන්න. ඒකයි අපි ඔයාලට කියන්නේ ගිටාර් මියුසික් තියරි. ගිටාර් විතරක් නෙමෙයි ඔයාලා මොන ඉන්ස්ට්‍රුමන්ට් එක ප්ලේ කරත් මියුසික් තියරි දැනගන්න එක ඉතාම වැදගත්. මම තේරෙන භාෂාවෙන් මෙහෙම කියන්නම්කෝ. මියුසික් තියරි නැතුව ඔයා ගිටාර් එක ප්ලේ කරොත් ඒක හරියට එකම හොද්ද එක්ක හැමදාම එකම ජාතිය පාන් කනවා වගේ වැඩක්. ඔයාලට කිසි විශේෂත්වයක් නැහැ. ඔයාලට තේරෙන්නේ නැහැ ගිටාර් එකෙන් කොහොමද ඉම්ප්‍රොවයිස් කරගන්නේ. අලුතෙන් දෙයක් නිර්මාණය කරන්නේ. අලුතෙන් මෙලඩි එකක් කොහොමද දාන්නේ. මේ ගැන හරි හැටි මම හිතන්නේ දෙයක් කරගන්න පුළුවන් කියලා ඔයාලට මියුසික් තියරි පිළිබඳව අවබෝධයක් නැත්තම්. හොඳයි මියුසික් තියරි මොකටද? මම මේකට අපේ අදහස කියනකට වඩා ලෝකේ ජනප්‍රිය ලෝකේ ප්‍රසිද්ධ ලෝකේ කවුරුත් පිළිගන්න හොඳ මියුසික් තියරි උගන්වන ගුරුවරයෙක් බේස් ගිටාර් වාදකයෙක් ඇත්තටම වික්ටර් වූටන් හරිම ස්කිල්ෆුල්. ඔයා පුළුවන් නම් සර්ච් කරලා බලන්න මේ YouTube එක අපි රූපයකුත් දාන්න. එතුමා දවසක් ඉන්ටර්විව් එකකදී YouTube කෙනෙක් අහනවා යාගෙන් මේ මියුසික් තියරි මොකටද? මෙයා දෙන සරල උත්තරේ තමයි එයා කවදාවත් ගිටාර් එක ප්ලේ කරද්දී මියුසික් තියරි ගැන ඔලුවට ගන්න නැහැ. හේතුව තමයි එයාට මියුසික් තියරි ඒ තරමට පුළුවන් කොච්චර පුළුවන්ද කිව්වොත් එයාට පුළුවන් ඒතකොට මියුසික් තියරි ගැන හිතන්නේ නැතුව තමන්ට අවශ්‍ය පාර්ට් එක තමන්ට අවශ්‍ය කොටස තමන්ට අවශ්‍ය ඉම්ප්‍රොවයිසේෂන් එක ගිටාර් එකෙන් ලස්සනට ප්ලේ කරන්න. අනිත් කියපු කතාව තමයි එයා අපිට තියරි කියන දේ වැදගත් වෙන්නේ නැහැ ප්‍රශ්නයක් නොවන තාක්කල්. හැබැයි ප්‍රශ්නයක් આવොත් අපිට ප්‍රශ්න විසඳ ගන්න අනිවාර්යයෙන්ම න්‍යායාත්මක දැනුම එහෙම නැත්නම් තියරි කියන දේ අවශ්‍ය නැහැ. ඒක සංගීතය විතරක් නෙමෙයි විද්‍යාවට වෙන්න පුළුවන්, ගණිතයට වෙන්න පුළුවන්, ඉතිහාසයට වෙන්න පුළුවන්, පුරාවිද්‍යාවට වෙන්න පුළුවන්. මේ මොන දෙයකටත් මේ තියරි කියන කොටස වැදගත් වෙන්නේ. තියරි කියන කොටසේ අවශ්‍යතාවය තේරෙන්නේ ඔයාට ප්‍රශ්නයක් ආව දවසකට. ඒ නිසා මියුසික් තියරි ඔයාට වැදගත් වෙන්නේ ඔයා ගිටාර් එක ප්ලේ කරද්දී එහෙම නැත්නම් මියුසික් නිර්මාණය කරද්දී ඔයාට ප්‍රශ්නයක් આવොත් අන්න ඒක විසඳ ගන්නවාට මියුසික් තියරි අත්‍යවශ්‍ය වෙනවා. හොඳයි මේ ගිටාර් මියුසික් තියරි සීරීස් එක කාටද වැදගත් වෙන්නේ? ඔයාලා ගිටාර් ප්ලේ කරනවා නම් අනිවාර්යයෙන්ම මේක බලන්න. ඔයාලට මියුසික් තියරි සම්බන්ධව අවබෝධයක් නැත්නම් මේ සීරීස් එක බලන්න. ඒ වගේම අපි මේක ફોකස් කරන්නේ ගිටාර් එක උනාට ඔයාගේ ඉන්ස්ට්‍රුමන්ට් එක මොකක් වුණත් ඔයා මියුසික් තියරි ඉගෙන ගන්න ආස නම් ඔයාට පුළුවන් මේ සීරීස් එක ෆලෝ කරන්න. තමන්ගේ ඉන්ස්ට්‍රුමන්ට් එකෙන් ප්ලේ කරන්න. හැබැයි අපේ මේ සීරීස් එක අපි ප්‍රයොරිටයිස් කරන්නේ ගිටාරිස්ලට. හරි එහෙනම් අපි ලෙසන් එකට යමු. හොඳයි ලෙසන් සීරීස් එක පටන් ගන්න අපි දැන් යන්නේ අපි උපකල්පනය කරන ඔයාට ගිටාර් එක සම්බන්ධ මූලික දැනුම තියෙනවද කියලා. මොනවද මේ මූලික දැනුම? ඔයාලට ගිටාර් වර්ග පුළුවන් කියලා අපි උපකල්පනය කරනවා. මේ මගේ අතේ තියෙන්නේ ඉලෙක්ට්‍රික් ගිටාර් එකක්. මේක ලීඩ් ගිටාර් එකක් නෙමෙයි. මේක රිදම් ගිටාර් එකකුත් නෙමෙයි. මේක ඉලෙක්ට්‍රික් ගිටාර් එකක්. මතක තියාගන්න ලීඩ් රිදම් කියන්නේ ප්ලේ කරන ස්ටයිල්ස් දෙකක් විතරයි. අපි මේක ගැන වීඩියෝ එකක් කරලා තිනවා. ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති. මේ තියෙන්නේ අකෝස්ටික් ගිටාර් එකක්. නමින්ම තියෙනවා අකෝස්ටික් නැත්නම් අකූස්ටික්ස්. ඒ කියන්නේ මේක අපිට කිසිම බාහිර ශබ්ද විකාශන යන්ත්‍රයකට ඒ කියන්නේ ස්පීකර් එකකට එහෙම නැත්නම් ගිටාර් ඇම්ප් එකකට මික්ස් එකකට මේ කිසිවකට සම්බන්ධ කරන්නේ නැතුව අපිට මේ ඉන්ස්ට්‍රුමන්ට් එක ප්ලේ කිරීමේ හැකියාව තියෙනවා. මේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝ අකෝස්ටික් ගිටාර් එකක්. ඒ කියන්නේ මේ ගිටාර් එක අකෝස්ටිකලි අපිට ප්ලේ කරන්න පුළුවන්.
එහෙම නැත්නම් මේ ගිටාර එක මේ වගේ ප්ලග් කරලා අපිට ඉලෙක්ට්‍රොනිකලි ප්ලේ කරන්න පුළුවන්. මේ දෙකම පුළුවන් නිසා තමයි මේ ගිටාර එකට අපි ඉලෙක්ට්‍රෝ ඇකෝස්ටික් ගිටාර එකක් කියලා කියන්නේ. ප්‍රධාන වශයෙන් තියෙන මෙන්න මේ ගිටාර්ස් තුන තමයි අපි බහුතරයක් දෙනා හඳුනන්නේ. ඊට අමතරව ඉතින් තවත් ගිටාර්ස් වර්ග තියෙනවා, බේස් ගිටාර්ස් තියෙනවා, බැන්ජෝ ගිටාර්ස් තියෙනවා. මේ ආදී වශයෙන් නොයෙකුත් වර්ග තව අපිට හඳුන්වන්න පුළුවන්. හැබැයි මේ මොන ගිටාර එකට තියෙන්නේත් එකම මියුසික් තියරි. ඒ කියන්නේ මොන ගිටාර එක පාවිච්චි කරත් මේ ලෙසන් සීරීස් එක ඉගෙන ගන්න මේ අපි කියලා දෙන මියුසික් තියරි ඔයාලට මේ මොන ගිටාර එක ප්ලේ කරත් අවශ්‍ය වෙනවා. හරි, අපි බලමු ගිටාර එකේ මොනවද ප්‍රධාන කොටස් එහෙම නැත්නම් පාර්ට්ස් කියලා. මේ තියෙන හෙඩ් ස්ටොක් එක, මෙතන තියෙනවා නට් එක, ඊට පස්සේ මේ තියෙන්නේ නෙක් එක. මෙන්න මේ කොටසට අපි කියනවා ගිටාර එකේ හීල් එක කියලා. ඊට පස්සේ මේ කොටසට අපි කියනවා ගිටාර එකේ টොප් එක. ගොඩක් අය මේකට භාවිත කරන ගිටාර එකේ බොඩි එක. හැබැයි බොඩි එක කියන්නේ මේ සම්පූර්ණ කොටස. ඉදිරිපස, පසුපස සහ සයිඩ්ස් දෙපැත්තේ. හැබැයි මේ ඉදිරිපස කොටසට අපි කියන විශේෂණම තමයි ගිටාර එකේ টොප් එක. මේක ස්පෙෂලි මේක ස්පෙෂලි වැදගත් වෙන ගිටාර එකේ ටෝන් කැරක්ටර් එක. හරි, ඊට පස්සේ මේ තියෙන්නේ බ්‍රිජ් එක, සැඩල් සහ ගිටාර එකේ ස්ට්‍රිංස්. ඒ වගේම අපි ගිටාර එක ප්ලේ කරද්දී අපේ ලෙෆ්ට් හෑන්ඩ් එක යූස් වෙන මෙන්න මේ ප්‍රදේශයට කියන්නේ ෆ්‍රෙට් බෝඩ් කියලා. මේ එකින් එක ඔයාලට පේන්නේ ෆ්‍රෙට්ස් අඩංගු වෙන බෝඩ් එක ෆ්‍රෙට් බෝඩ්. ඉතින් ඔයාලට පේනවා ෆ්‍රෙට් බෝඩ් එකේ යම් තැන්වල විවිධ මාක්ස් දාලා තියෙනවා. මේ තියෙන්නේ ෆ්‍රෙට් කවුන්ට් එක හඳුන ගන්න අපි ඒවට කියනවා පොසිෂන් මාකර්. සාමාන්‍යයෙන් මේවා පිහිටන්නේ 3 5 7 9 සහ 12 කියන ස්ථානවල. සමහරක් ෆ්‍රෙට්ස් වල විතරක් නැත්නම් සමහරක් ෆ්‍රෙට් බෝඩ් වල විතරක් අපිට පොසිෂන් නම්බර් 1 එකත් බලා ගන්න පුළුවන්. හරි, ඊළඟට ඔයාලා දැනගන්න ඕන වැදගත් කරුණක් තමයි මේ ගිටාර එකේ ස්ට්‍රින්ග්ස් කවුන්ට් කරන විදිය. අපි මේ ගිටාර එකේ ස්ට්‍රින්ග් කවුන්ට් කරන්නේ යට ඉඳන් උඩට. ෆස්ට්, සෙකන්ඩ්, තර්ඩ්, ෆෝර්ත්, ෆිෆ්ත් සහ සික්ස්ත් ස්ට්‍රින්ග් එක විදියට. හරි, ඊළඟට මේක කොහොමද අපි ටියුන් කරන්නේ? අපි ගිටාර් ටියුන් කරන මෙතඩ්ස් ගොඩක් තියෙනවා. අපි ස්ටෑන්ඩඩ් ටියුනින් මෙතඩ් එක තියෙනවා, ඩ්‍රොප් D මෙතඩ් එක තියෙනවා, half step down මෙතඩ් එක, up මෙතඩ් එක, මේ ආදි වශයෙන් ගොඩක් මෙතඩ්ස් තියෙනවා. හැබැයි ඔයාලා දැනගන්න ස්ටෑන්ඩඩ් මෙතඩ් එක හැමෝම යූස් කරන මෙතඩ් එක. මේ අපි ගිටාර් මියුසික් තියරි ලෙසන් සීරීස් එක පුරාවටම ෆලෝ කරන්නේ ස්ටෑන්ඩඩ් ටියුනින් මෙතඩ් එක. අපි ස්ටෑන්ඩඩ් මෙතඩ් එකට අනුව ගිටාර එක ටියුන් කරොත් මම උඩ ඉඳන් කිව්වොත් ස්ට්‍රින්ග් ටියුන් වෙන්නේ නෝට් එක විදිහට කතා කරොත් E A D G B සහ අවසාන වශයෙන් E. හරි, ඔයාලට මේ ගිටාර එක ටියුන් කරගන්න විදිය ගැන අවබෝධයක් නැත්නම්, හරියට දැනුමක් නැත්නම් අපි ඒක ගැනත් වීඩියෝ එකක් කරලා තියෙනවා. අපි පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා ඇති. ගිහිල්ලා ඒක බලලා ඉන්න. ගිටාර් මියුසික් තියරි පළවෙනි රූල් එක තමයි අපි දෙන්නේ. ඇත්තට මේක මියුසික් තියරි රූල් එකක් නෙමෙයි. මේක ප්‍රැක්ටිස් එකක් ඔයාලා කරන්න ඕන. ගිටාර එක ප්‍රැක්ටිස් කරන්න කලින්, ගිටාර එක ප්ලේ කරන්න කලින් හැම වෙලාවෙම ටියුනින් චෙක් කරන්න. ටියුන් කරලා මිසක් ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්න එපා. ඊළඟට ප්‍රැක්ටිස් කරගෙන යද්දී සෑම විනාඩි 30කට වරක්වත් අවම ගිටාර එක නැවත වතාවක් ටියුන් හරිද කියලා බලන්න. අපි එහෙම කියන්නේ ඔයාලට වැදගත් හේතුවක් නිසා. මොකද ඒක අපි අත්දැකීමෙන් දැනගත් එකක්. සාමාන්‍යයෙන් අපිත් ඉතින් ඉස්සර මීට අවුරුදු 4කට 5කට විතර කලින් ඔය ගිටාර එක ඉතින් එක දවසක් ටියුන් කරාට පස්සේ ඒ දවසම ප්ලේ කරනවා. එහෙම තමයි කරේ ඉතින්. හැබැයි අපිට තේරුණා අපි මියුසික් තියරි ඉගෙන ගත්තට පස්සේ මේ අපි කියන්නේ ඊයර් එක වැඩෙනවා කියලා. ඒ කියන්නේ අපිට හරියට නෝට් එක ඇහුනොත් අපිට කියන්න පුළුවන් මේක නම් හරියට ටියුන්, මේක ටියුන් වෙලා නැහැ, මේක පොඩ්ඩක් ටියුන් මදි, මේක පොඩ්ඩක් ටියුන් වැඩි. එහෙම ඔයාට අවබෝධයක් එන්න නම් නිරායසෙම ඔයා නිතරම නිවැරදි නෝට් එක ගිටාර එක ප්ලේ කරන්න ඕන. ඒකයි අපි කියන්නේ ඔයාලට හැම වෙලාවෙම ගිටාර එක ටියුන් කරලා මිසක් ප්ලේ කරන්න පටන් ගන්න එපා. හොඳයි, ඊළඟට ඔයාලා දැනගන්න ඕන මේ ගිටාර එකේ ෆ්‍රෙට් බෝඩ් එකේ ෆ්‍රෙට්ස් කවුන්ට් කරන විදිය. හොඳට මතක තියන්න අපි ෆ්‍රෙට් කවුන්ට් කරන්නේ වම් පැත්ත ඉඳන් දකුණු පැත්තට. උදාහරණයක් මම මේ ගිටාර එක ස්ට්‍රින්ග් එක ඕපන් ප්ලේ කරොත් ඒකෙන් ෆ්‍රෙට්ස් අල්ලන්නේ නැතුව මේ වෙලාවේදී මේ ස්ට්‍රින්ග් එක ප්ලේ වෙන්නේ මේ නට් එකේදී. මේක තමයි ඇත්තටම බිඳුව වෙනි ෆ්‍රෙට් එක. අපි බිඳුව වෙනි ෆ්‍රෙට් එක කියලා කතා කරන්නේ නැහැ. නැත්නම් 0th පොසිෂන් එකක් ගැන කතා කරන්නේ නැහැ. අපි කතා කරන්නේ මේක නට් එක කියලා. හරි. මම ඊළඟට ඊට නට් එකට ඉස්සරහින් මෙන්න මේ විදිහට ඇඟිල්ල තියලා ඇල්ලුවොත් ගිටාර එකේ ස්ට්‍රින්ග් එක ස්පර්ශ වෙන්නේ මෙන්න මෙතන තියෙන ෆස්ට් ෆ්‍රෙට් එකේ. අපි ඒකට කියනවා ෆස්ට් ෆ්‍රෙට් එක අල්ලනවා කියලා සිංහලෙන්. මම මේ තියෙන මං E6 ස්ට්‍රින්ග් එක දැන් ෆස්ට් ෆ්‍රෙට් එකෙන් තමයි ඇල්ලුවේ. ඒ විදිහට ෆස්ට්, සෙකන්ඩ්, තර්ඩ්, ෆෝර්ත් ඔය ආකාරයට අපිට ඉදිරියට ප්ලේ කරගෙන යෑමේ හැකියාව තියෙනවා. මතක තියාගන්න පටන් ගන්න වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට. හරි, උදාහරණයක් කිව්වොත් මම ඔයාලට කිව්වා මෙන්න මේ විවිධ ෆ්‍රෙට්ස් වල විවිධ මාක්ස් දාලා තියෙනවා කියලා. දැන් මේ තියෙන්නේ තර්ඩ් ෆ්‍රෙට් එක. තර්ඩ් ෆ්‍රෙට් එකේ පොසිෂන් මාක් එක තියෙන තැන මෙතන. හරි, දැන් මම 5th ස්ට්‍රින්ග් එක එහෙම නැත්නම් 5 වෙනි ස්ට්‍රින්ග් එක 3 වෙනි ෆ්‍රෙට් එකෙන් අල්ලනවා කියන්නේ මෙන්න මේ ආකාරයට ප්ලේ කරන එකට. මම 5th ස්ට්‍රින්ග් එක 5th ෆ්‍රෙට් එකෙන් ඇල්ලුවොත් 7th
9th 12. හරි අපි මේ කියලා දෙන අද ලෙසන් එක විතරක් නෙමෙයි මෙතනින් ඉදිරියට යන සියලුම ලෙසන්ස් වල සියලුම එක්සර්සයිසස් ගිටාර් ෆ්‍රෙට් බෝඩ් එක ඇඳලා නෝට්ස් ලකුණු කරලා මොන ඇගිල්ලද තියන්න ඕන මේ හැමදේම ඇතුළත් ඔයාලට ඩොකියුමන්ට් එකක් ලබා දෙනවා PDF ෆෝමැට් එක. ඒ කියන්නේ PDF ඩොකියුමන්ට් එකක් ඔයාලට දෙනවා. ඒ සම්බන්ධව තියෙන link එක පල්ලෙහා අපි description එකේ දාලා ඇති. ඔයාලට කරන්න තියෙන හොඳම දේ තමයි ඒක download කරගෙන print කරගෙන අපිත් එක මේ ලෙසන් එක ෆලෝ කරන්න. එතකොට ඔයාලට ටියුෂන් ක්ලාස් එකකට ගියා වගේ අපේ මේ ලෙසන් සීරීස් එක ලස්සනට ෆලෝ කරන්න පුළුවන්. හොඳයි. අපි ගිටාර් එක සම්බන්ධව ක්‍රෑෂ් කෝස් එකක් ඔන්න ඔයාලට කියලා දුන්නා. ඊළඟට අපි සංගීතය සම්බන්ධවත් මේ වගේම ක්‍රෑෂ් කෝස් එකක් කියලා දෙන්න තමයි දැන් මේ යන්නේ. ඒ තමයි සංගීතයේ හෝඩිය නැත්තම් මියුසිකල් ඇල්ෆබෙට්. හරි. කෙලින්ම කියන්නම් ඔයාලා ගොළුවේ තියෙනවා නම් සාරී ගාමා පාදා නීසා දැන් එක ඉතින් අයින් කරගන්න. එහෙම එකක් මෙතනින් එහාට නැහැ. අපි මේ කෝස් එකේ පුරාවට අපි කිසිම අවස්ථාවක ඒක සඳහන් කරන්නේ නැහැ. මොකද ඒක පෙරදිග සංගීතය බේස් වුණු නැත්තම් උත්තර ಭಾರತೀಯ සංගීතය ආభాෂය තියාගත් ආభాෂයෙන් ගොඩ නැගුණු මූලික ස්වර 7. අපි ඒක සාමාන්‍යයෙන් හඳුන්වන්නේ සංගීතයේ මූලික ස්වර 7 කියලා. ඇත්තටම මේක කොහොච්චර නිවැරදිද කියලා මම දන්නේ නැහැ. මියුසිකල් ඇල්ෆබෙට් එක කිව්වොත් අපි බටහිර සංගීතයේදී නැත්නම් මේ ගිටාර් එකට ආපුවාම මියුසිකල් ඇල්ෆබෙට් එක අපි කියන්නේ හරිම ලේසි. ඔයාලා දන්නා ඉංග්‍රීසි හොඩියේ තියෙන අකුරු 20 කීයද? 6ද? ඉංග්‍රීසි හොඩියේ තියෙනවා අකුරු 26ක් A to Z. හැබැයි සංගීත හොඩියේ තියෙන්නේ අකුරු 7යි. ඒ තමයි A to G. ඒ කියන්නේ A B C D E F G. මතක තියාගන්න G අකුරෙන් එහාට නෑ, H I කියලා ගන්න නෑ. තියෙන්නේ සංගීත හෝඩියේ අකුරු 7යි. අකුරු 7යි මේවා ස්වර නෙමේ අක්ෂර 7යි තියෙන්නේ තමයි A B C D E F G. ආයෙ පටන් ගත්තොත් ආයෙම යන්නේ A B C D E F G. ඒ නිසා හොඳට මතක තියාගන්න සංගීතයේ නැත්තම් මියුසිකල් ඇල්ෆබෙට් එකේ සංගීත හෝඩියේ අකුරු 7යි A B C D E F G. ඒක තමයි ඔයාලා මියුසික් තියරි ඉගෙන ගත්තී දැනගන්න ඕන පළවෙනි කාරණය. මේක පටල ගත්තොත් මෙතනින් එහාට ඔක්කොම ඉවරයි. හොඳයි. මේ මියුසිකල් ඇල්ෆබෙට් එක එහෙම නැත්නම් මේ සංගීතයේ තියෙන හෝඩිය කොහොමද මේ ස්වර පූර්වක එහෙම නැත්නම් කීබෝඩ් ලේඅවුට් එක පිළිටන්නේ කියලා අපි මෙතන පල්ලෙහාන් ඔයාලට දානවා. ඔයාලට තේරෙනවා මේ A B C D E F G කියන සියලුම අක්ෂර පිළිටන්නේ කීබෝඩ් ලේඅවුට් එක එහෙම නැත්නම් ස්වර පූර්වක මේ සුදු පාට කීස් වල විතරයි. අර උඩ තියෙන කළු පාට කීස් වල ටච් වෙන්නේ නැහැ. කිසිම දෙයක් ටච් වෙන්නේ නැහැ. යට තියෙන සුදු පාට කීස් ටික විතරයි A B C D E F G. අපි ඒවට කියනවා සංගීතය හදාරද්දී නැචුරල් නෝට්ස් කියලා. ස්වභාවික ස්වර. එහෙම කියමු සිංහලෙන්. මම දන්නේ නැහැ ස්වාභාවික ස්වර. සිංහලෙන් කොහොම ට්‍රාන්ස්ලේට් වෙනවද කියලා දන්නේ නැහැ. ඇත්තම කිව්වොත් මේ සිංහලෙන් ඉගෙනගෙන වැඩක් නැහැ. ඒ නිසා සිංහලෙන් ඉගෙන ගන්නත් එපා. මේක වෙස්ටර්න් මියුසික් තියරිනේ. ඒ නිසා අපි ඒ විදිහටම ඉගෙන ගමු. මොකද එතකොට ඔයාලට YouTube වීඩියෝ එකක් බලුවොත් කියන දේ පටස් ගන්න තේරෙනවා. හරි. ඒ තමයි natural notes. ඒ කියන්නේ A B C D E F G කියන්නේ කීබෝඩ් ලේඅවුට් එක ගත්තොත් අපි සංගීතය කතා කරොත් natural notes කියලා අපි හඳුන්වනවා. හරි. ඊට පස්සේ මොනවද මේ කීබෝඩ් එකේ තියෙන මේ කළු පාට කීස් ටික? හරි. අපි ඒවා තව සුළු මොහොතකින් කියලා දෙන්නම්. අපි බලමු දැන් මේ natural notes එක කොහෙද මේ ගිටාර් එකේ fret board එකේ තියෙන්නේ කියලා. හරි. පළවෙනි note එක මොකද්ද? A. හරි. ඔයාලා දන්නවා අපි මේ ගිටාර් එක ටියුන් කරද්දි ගිටාර් එකේ පස්වෙනි කම්බිය එහෙමත් නැත්නම් පස්වෙනි ස්ට්‍රින්ග් එක ටියුන් කරන්නේ A කියන ස්වරයට. A කියන note එකට. හරි. ඒ කියන්නේ අපි ඒක ඕපන් ප්ලේ කරොත් මෙන්න මේ විදියට. ආය පාර ප්ලේ කරොත් මේ වෙලාවේ මේ ප්ලේ වෙන්නේ A කියන note එක. නැත්නම් A කියන අක්ෂරය. A කියන ස්වරය. මේක natural note එකක් අපි අර කලින් කතා කරා විදියට. හරි. මම දැන් මේ 5th string එක මෙන්න මේ විදිහට fret කරොත් හොඳට බලාගන්න. මම දැන් A B C D E F G කියන notes ටික play කරන්නයි යන්නේ. A අපි දෙවෙනි fret එකෙන් තියලා play කරොත් B තුන්වෙනි fret එකට අරන් ගියොත් C හතරවෙනි fret එකට අරන් ගියොත් හතරවෙනි පස්වෙනි fret එකට අරන් ගියොත් D හත්වෙනි fret එකේ E අටවෙනි ෆ්‍රෙට් එකේ F දහවෙනි ෆ්‍රෙට් එකේ G ආයම 12 වෙනි ෆ්‍රෙට් එකට අරන් ගියොත් A මම ආයම ප්ලේ කරොත් A B C D E F G නැවත වතාවක් A
ඔන්න හෝ තමයි අපි ෆ්‍රෙඩ් බෝඩ් එකේ මේ A to G නැත්තම් A to high A ප්ලේ කරන්නේ. ඔයාලට ප්ලේ කරද්දී පොඩි වෙනසක් තේරෙන්නේ නැති. මොකද මේ සමහර තැන්වල මම ෆ්‍රෙට් එකක් මිස් කරා. සමහර තැන්වල මිස් කරේ නැහැ. ඔයාලට ඒක පොඩ්ඩක් නෝට් වෙන්නේ නැති. ඔයාලා හොඳට බලන්න මම මේ ෆ්‍රෙට් එකක් ඇරලා ප්ලේ කරා නම් කීබෝඩ් එකේ එතන අන්න අර කළු පාට කෑල්ලක් තියෙනවා. ඔයාලා හොඳට බලන්න අන්න එහෙම තැන් 5ක් අපිට හම් වෙනවා මේ ෆ්‍රෙට් බෝඩ් එක දිගේ ප්ලේ කරලා යද්දී. ඔන්න මම ආයෙ පාරක් ප්ලේ කරනවා. අපි කවුන්ට් එකක් දාන්නම්. එහෙම මග හැරලා යන ෆ්‍රෙට්ස් කීයක් තියෙනවද කියලා. ඔයාලට පේන්නේ නැති හරියටම 5ක් අපිට හම්බ වුණා. දැන් බලන්න ඕවා තමයි හරියටම මේ කීබෝඩ් ලේඅවුට් එකේ තියෙන කළු පාට කෑලි. මොනවද මේ කළු පාට කෑලි? මේවට නම් තියනවද? ඔව් තියෙනවා. දැන් මම කලින් කිව්වා මියුසික් තියරි නැත්තම් මියුසික් හෝඩිය, මියුසිකල් හෝඩිය, මියුසිකල් ඇල්ෆබෙට් එකේ තියෙන්නේ අක්ෂර 7යි. A to G. එතකොට මේ ඉතිරි ඒවාට අක්ෂර නෙමෙයිද කියන්නේ? හරි. වැදගත් ප්‍රශ්නයක්. මම කට මෙහෙම උත්තර දෙන්නම්. දැන් සිංහල භාෂාව තියෙනවනේ. අපි ගමු කයන්න. දැන් ඒකේ ශබ්ද එන්නේ කා. කෑ කියලා ලියනවා නම් කොහොමද ලියන්න වෙන්නේ? අපි කයන්න සහ අපේකට ස්වරයක් ඇඩ් කරනවානේ. ඈ අකුර ඒ දෙක එකතු වෙලා ඇලපිල්ල ඇඩ් වෙලා කෑ කියලා හැදෙනවා. හැබැයි කෑ කියලා අකුරක් සිංහල හෝඩියේ නැහැ. සිංහල හෝඩියේ එහෙම අකුරක් නැහැ. කයන්නයි ඈ යන්නයි එකතු වෙලා තමයි කෑ කියලා හැදෙන්නේ. අන්න ඒවා එකක් කියලා මේක හිතා ගන්නවා. හොඳද? මියුසිකල් ඇල්ෆබෙට් එක ඊට වඩා ලේසි. සිංහල හෝඩිය තරම් අමාරු නෑ. අපි යම් කිසි නෝට් එක නැත්නම් යම් කිසි අක්ෂරයක ඉඳන් භාගයක් වැඩි කරනවා නම් ඒ කියන්නේ ඊළඟ නෝට් එකට යන්නේ නැතුව හරියටම භාගයක් වැඩි වෙනවා නම් අපි කියනවා ඒ නෝට් එක ෂාප් වෙනවා කියලා. තේරුණාද? අපි හිතමු A ඊළඟට තියෙන්නේ B නේ. B වලට යන්නේ නැතුව A වලයි B වලයි අතරමැද අවස්ථාවකට එනවා. භාගයකින් වැඩි කරනවා. හොඳටම වැඩි කරොත් A B වෙනවා. දැන් A භාගයක් වැඩි වෙලා. ඒ වෙලාවට අපි කියනවා A sharp කියලා. උදාහරණයක් මම පෙන්නොත් ගිටාර් එකේ මේ තියෙන A නෝට් එක මෙතන තියෙන්නේ B. මම භාගයක් වැඩි කරා කියන්නේ මෙන්න මෙතනනේ. අපි ඔකට කියනවා A sharp. A භාගයක් වැඩි කරා A sharp. අපි පල්ලෙහා කීබෝඩ් ලේඅවුට් එකක් දානවා. තව භාගයක් වැඩි කරොත් යන්නේ මොන නෝට් එකටද? B. ඒ කියන්නේ මේ A sharp කියන නෝට් එක තියෙන්නේ A සහ B අතර. හරි අපි දැන් බලමු මේ වගේ නෝට් අපිට කීයක් හම්බ වෙනවද කියලා. ඔයාලා පල්ලෙහා තියෙන කීබෝඩ් ලේඅවුට් එකත් බලන්න. ඒකේ මෙන්න මේ කළු පාට කැලි තමයි sharp sharp කියලා මම ඔය හඳුන්වන්නේ. රයිට් අපි බලමු. ඕපන් ප්ලේ කරොත් A භාගයක් වැඩි කරන A sharp. ඊළඟට භාගයක් වැඩි කරොත් කෙලින්ම B එකට එනවා. භාගයක් වැඩි කරනවා C. ඔයාලට තේරෙනවා දැන් B C අතර කීබෝඩ් එකේ අර කළු පාට කැලලක් නැහැ. ඒ කියන්නේ B C අතර භාගේ නෝට් එකක් නැහැ. අර්ධ වශයෙන් වැඩි වුණු නෝට් එකක් නැහැ. half step එකක් නැහැ. කෙලින්ම අපි B C අතර half step එකක් ගණනය කරොත් එන්නේ ඊළඟ නෝට් එකට. ඒ කියන්නේ A B අතර තියෙනවා A sharp. හැබැයි B C අතර B sharp කියලා එකක් නැහැ. කෙලින්ම යන්නේ ඊට පස්සේ C වලට. ඔයාලට බලුවොත් කීබෝඩ් එකේ මැද අර කළු පාට කැලලක් නැහැ. හරි. ඊට පස්සේ C D අතර තියෙනවා මැද නෝට් එකක් කළු පාට කැලලක්. එතන අපි C sharp කියලා හඳුන්වනවා. C sharp D. D E අතරත් sharp නෝට් එකක් තියෙනවා. D sharp E. දැන් බලන්න කීබෝඩ් එකේ E සහ F අතර හැබැයි අතර මැද නෝට් එකක් නැහැ. ඒ නිසා කෙලින්ම E F. හැබැයි F සහ G අතර තියෙනවා අතර මැද නෝට් එකක්. ඒ කියන්නේ F sharp නෝට් එක. F sharp G. ඊට පස්සේ නැවතත් G සහ A අතර තියෙනවා මැද කළු පාට නෝට් එකක් ඔය කීබෝඩ් එකේ. ඒ වගේම ෆ්‍රෙට් එක ඇල්ලුවොත් G sharp A. ඔයාලට මේක බැලුවොත් තේරෙයි E සහ F අතරත් මැද නෝට් එකක් නැහැ. B සහ C අතරත් මැද නෝට් එකක් නැහැ. අනිත් හැම තැනකම මැද නෝට් එකක් තියෙනවා. අපි මේ නෝට් එකට කියන නම තමයි ඊට කලින් තිබ්බ නෝට් එකේ sharp point එක. ඒ කියන්නේ ඉස්සෙල්ලාම තියෙනවා A sharp. හැබැයි B C අතර නෝට් එකක් නැති නිසා B sharp කියලා එකක් නැහැ. C sharp, D sharp, E සහ F අතරත් මැද නෝට් එකක් නැහැ. ඒ නිසා E sharp කියලා එකකුත් නැහැ. F sharp, G sharp සහ
A sharp. හරි ඊළඟට අපි ඔය natural notes ටිකයි ඔය sharps note ටික එකතු කරොත් natural notes 7යි sharp notes 5යිනේ. සම්පූර්ණ ස්වර ගානය කියන්නේ 12යි. සංගීතයේ music theory වල ඔයාලා ඉගෙන ගන්න ඕන basic notes තියෙනවා කියන්නේ 12ක්. right දැන් මේ ටික දැනගත්තාම ඇතිද? නෑ. අපි මේවට කියන පාරිභාෂික වචන තියෙනවනේ. අපි රෙෆරන්ස් කරන වර්ඩ්ස් වෙනම තියෙනවා. අපි ඒවා ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න ඕන. මොකද නැත්තම් වෙන කෙනෙක් ලියපු පොතක් වෙන කෙනෙක් කියපු ලෙසන් එකක් අපි අහුවොත් අපිට තේරෙන්නේ නැහැ. අපි SL unprofessional ඔයාලට එතකොට වැරද්දක් කරා කියලා තමයි අපි හිතන්නේ. ඒ නිසා මේ පාරිභාෂික වචන ටිකත් ඉගෙන ගන්න. ඒ තමයි අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී ෆ්‍රෙට් බෝඩ් එකේ අපි සාමාන්‍යයෙන් කතා කරන මේ ගිටාර් එකේ නම් ෆ්‍රෙට් එකකින් ඊළඟ ෆ්‍රෙට් එකට යද්දී එතන half step එකයි. හොඳට මතක තියාගන්න half step එකයි. ෆ්‍රෙට් එකක් මගහැරලා යනකොට අපි කියනවා full step එකක් කියලා. අපි ස්වරපූර ගත්තොත් දැන් උදාහරණයකට A note එක play කරොත් A note එකේ ඉඳන් half step එකක් ගියාම තමයි අපිට හම්බෙන්නේ A sharp. මං කිව්වා මැද තියෙන note එක. එතන ඉඳන් half step එකක් ගියොත් අපිට හම්බෙනවා B. B ඉඳන් half step එකක් ගියොත් අපිට B sharp කියලා note එකක් නැති නිසා හම්බ වෙන්නේ C. C ඉඳන් half step එකක් ගියොත් C sharp. තව half step එකක් ගියොත් D. තව half step එකක් ගියොත් D sharp. තව half step එකක් ගියොත් E. E ඉඳන් half step එකක් ගියොත් අපිට E sharp කියලා note එකක් නැති නිසා හම්බෙන්නේ F. ඊළඟට හම්බ වෙනවා F sharp. G. G sharp. A සහ A sharp. හරි ඒ අපි කතා කරේ half step නේ. දැන් full step කියන්නේ මේ එක fret එකක් මග හැරලා අපි note අල්ලනවාට. උදාහරණයකට මම කිව්වොත් මේක මේ music theory වලට සම්බන්ධ ඒ කියන්නේ music වලට ප්‍රතිවිරුද්ධ වෙන්න පුළුවන් මම මේ කියන දේ. මොකද මෙහෙම එක දිගට full step අල්ලන් යන්නේ නැහැ. කවුරුවත් එහෙම අල්ලන්නේ නැහැ. මම ඔයාලට දැනගන්න කියන්නේ right. මේක A මම එක fret එකක් අතහැරලා ඊළඟ fret එක ඇල්ලුවොත් දැන් එනවා B. තව A fret එක fret එකක් අතහැරලා ඇල්ලුවොත් මොකක්ද note එක? C sharp. තවත් මම fret එකක් අතහැරලා ඇල්ලුවොත් D sharp. තවත් මම fret එකක් අතහැරලා ඇල්ලුවොත් එනවා F. තවත් fret එකක් අල්ලලා full step එකක් ගියොත් G. තවත් fret එකක් කරලා ඒ කියන්නේ full step එකක් ගියොත් A. තවත් fret එකක් කරලා full step එකක් ගියොත් B. ඒ විදිහට මං කිව්වා මේක මියුසික් තියරි වලට පටහනි වෙන්න පුළුවන්. මොකද මෙහෙම කවුරුත් ෆුල් ස්ටෙප් එක දිගට අල්ලගෙන යන්නේ නැහැ. මං ඔයාලට තේරෙන්නේ තමයි ගියේ. ගිටාර් එකේ නම් ෆ්‍රෙට් එකකින් ඊළඟ ෆ්‍රෙට් එකට යන්නේ half step එකක්. ෆ්‍රෙට් එකක් කරලා ඊළඟ ෆ්‍රෙට් එකට ගියොත් ඒක full step එකක් කියලා අපි හඳුන්වනවා. ඒක තමයි මේ half step full step කතන්දරේ. හරි. දැන් අපි දන්නවා natural notes දන්නවා. ඒ natural notes වලින් භාගයක් උඩට ගියාට පස්සේ half step එකක් ගියාට පස්සේ හදන sharp notes ගැන දන්නවා. ඊට අමතරව මේ flat note කියලා જાතිකුත් තියෙනවා. ෆ්ලට් නෝට් කියන්නේ ෂාප් නෝට්ස්ම තමයි. වෙනස තියෙන්නේ ෆ්ලට් කියන එක අපි හඳුන්වන්නේ අවරෝහණ පටිපාටියට ප්ලේ කරොත්. මොකක්ද හත්තිලව් ඒ තමයි උඩ ඉඳන් යටට. ඒ කියන්නේ ෆ්‍රෙට් බෝඩ් එක අපි ප්ලේ කරේ කලින් වම් ඉඳන් දකුණටනේ. වමේ ඉඳන් දකුණට. දැන් අපි දකුණ ඉඳන් වමට ප්ලේ කරොත් දැන් උදාහරණයකට කිව්වොත් මෙතන තියෙන්නේ A. මම එක half step එකක් පල්ලෙහාට එනවා. දැන් අපි මේක කලින් කිව්වේ G වලින් ඉඳන් half step එකක් උඩටනේ. එතකොට G sharp වුණා. G sharp. මම මේක A වලින් ඉඳන් ප්ලේ කරොත් A පල්ලෙහාට આવොත් අපි ඒක G sharp කියලා කියන්නේ පහළට යන නිසා. අපි කියන්නේ උඩ තියෙන නෝට් එකේ ෆ්ලැට් කියලා. මේක A නම් ඊළඟ නෝට් එක A ෆ්ලැට්. යට ඉඳන් උඩට ගියොත් G sharp. ඒ නෝට් එකම තමයි උඩ ඉඳන් යට එද්දි ඒ නෝට් එක ෆ්ලැට් වෙන්නේ. ඒ කියන්නේ G sharp කියන නෝට් එකයි A ෆ්ලැට් කියන නෝට් එකයි එකම නෝට් එක. අපි ඉහලට ප්ලේ කරද්දි A to G අපි sharp කියලා කියනවා. පහලට ප්ලේ කරොත් G to A අපි ඒවා ෆ්ලැට් කියලා හඳුන්වනවා. අපි මේ උඩින් දාන්නම් G sharp A sharp මේ විදිහට සමාන වෙන notes එක. මේක හරියම ලේසි. මේක අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ. ඕන කෙනෙකුට තේරෙනවා. උඩට ප්ලේ කරොත් sharp, පහලට ප්ලේ කරොත් ෆ්ලැට්. අපි මේ සම්බන්ධව එක්සර්සයිස් වලට දීලා තියෙනවා. පල්ලෙහා link එකේ දාලා තියෙන PDF එක ඔයාලට download කරගෙන print කරගෙන අනිවාර්යෙන් කරන්න. ඔයාලට හොඳ දැනුමක් එනවා ඊට පස්සේ. හරි. ඔයාලා දැන් sharp notes ගැන ඉගෙන ගත්තා. ෆ්ලට් නෝට් ගැන ඉගෙන ගත්තා. හැබැයි අපි මේවා හඳුන්වන විදිය කතා කරේ නැහැ. හැබැයි අපි කීබෝඩ් එකේ නෝට් හැබැයි අපි කීබෝඩ් ලේඅවුට් එක දාලා තියෙනවා. අපි ෂාප් නෝට් එකක් හඳුන්වන්නේ ඇත්තටම අපි උදාහරණයකට A ෂාප් හඳුන්වමුකෝ. A ෂාප් වලට අපි භාවිත කරන සංකේතය තමයි මෙන්න මේ පැත්තෙන් අපි දාලා තියෙන්නේ.
ඉතින් ඒ නෝට් එකේ ෂාප් ඒ ෂාප් අපි මෙන්න මේ විදිහට තමයි හඳුන්වන්නේ. ඒ විදිහටම ෆ්ලැට් කතා කරනවා නම් මේ තියෙන ෆ්ලැට් සංකේතය අපි ඒ ෆ්ලැට් හඳුන්වනවා නම් මේ තියෙන්නේ ඒ ෆ්ලැට්. ඔන්න ඔය විදිහට තමයි අපි ෂාප් නෝට්ස් ෆ්ලැට් නෝට් හඳුන්වන්නේ. අපි සාමාන්‍යයෙන් නැචරල් නෝට් එකකට කිසිම සංකේතයක් භාවිත කරන්නේ නැහැ. හැබැයි නැචරල් නෝට්ස් වල සංකේතයක් තියෙනවා. අපි ඒ ගැන ඉදිරියේදී ඔයාලට කතා කරන්න. හරි අපි මෙච්චරලා කතා කරේ මේ 5th string එක ගැන විතරනේ. මම ඒක කිව්වේ මේක natural note A නිසා. ඒ වලින් පටන් ගන්න නිසා alphabet එකේ පළවෙනි අකුර. පළවෙනි letter එක. ඒකයි මම ඒකෙන් පටන් ගත්තේ. අපිට අනිත් string වලින් බැයිද? අපෝ පුළුවන්. ඔන්න බලන්න. මම 6th string එක ගන්නවා. මේක E වලට තමයි අපි tune කරන්නේ. හරි. ඔයාලා මේ උඩ keyboard layout එකත් බලා ගන්න. එතකොට ඔයාලට හොඳට තේරෙයි. මම දැන් ඒකෙන් ඒ පටන් ගත්ත note එකේ ඉඳන් half step එක ගන්න වැඩි කරගෙන යනවා. අපි බලමු මොනවද අපිට හම්බෙන notes කියලා. මෙන්න E ඔයාලා keyboard layout එක බැලුවොත් තේරෙනවා E සහ F අතර half step එකේ note එකක් නැහැ. ඒ කියන්නේ ඊළඟ එක ඇල්ලුවොත් කෙලින්ම එන්නේ F. E F half step එකක් වැඩි කරොත් F sharp. තව එකක් වැඩි කරොත් G G sharp A sharp B B සහ C අතර note එකක් නැහැ. ඒ කියන්නේ B sharp කියලා note එකක් නැහැ. කෙලින්ම එන්නේ C C sharp D D sharp E. ඔන්න පහළ E එකේ ඉඳන් ඉහළ E එකට ආවා. දැන් අපි පල්ලෙහාට ප්ලේ කරන් බලමු මේක කොහොමද ෆ්ලැට් වෙන්නේ කියලා. හරි මේ තියෙන E half step එකක් මම මේක පල්ලෙහාට දානවා ෆ්ලැට් කරනවා E flat D D flat C C සහ B අතර මැද නෝට් එකක් නැහැ. උදේට මතක තියන්න. ඒ නිසා කෙලින්ම B B flat A flat G G flat F G G flat F F සහ E අතර මැද එකක් නැහැ. ඒ නිසා F flat කියලා ගන්න නැහැ. කෙලින්ම E. හරි දැන් අපි බලමු මේ ෆ්‍රෙඩ්බෝඩ් එක ඕන තැනක පෙන්නුවොත් මේක මොන නෝට් එකද මොන ස්ට්‍රිං එකේ අපි හිතමු තුන්වෙනි ස්ට්‍රිං එකේ පස්වෙනි ෆ්‍රෙට් එක මොන නෝට් එකද අපි බලමු මේක ගණනය කරලා කොහොමද ගන්නෙ මොලේ. ඒ කියන්නේ මේක අත්දැකීම තියෙනවා ටක් ගාලා කියන්න පුළුවන්. මම මේ කියන්නේ අත්දැකීම නැතුව ඔයා මියුසික් තියරි මුලින්ම ඉගෙන ගන්න කෙනෙක් නෑ. හරි තුන්වෙනි ස්ට්‍රිං එක බලමු. යට එන උඩ තමයි ස්ට්‍රිං ගණන් කරන්නේ. 1 2 3 මේක තමයි තුන්වෙනි ස්ට්‍රිං එක. ඔයාලා දන්නවා මේ අපි ගිටාර් එක ටියුන් කරද්දි මේ තුන්වෙනි ස්ට්‍රිං එක ටියුන් කරන්නේ G කියන නෝට් එකට. ඒ කියන්නේ මේක ඕපන් ප්ලේ කරොත් G එක ෆ්‍රෙට් එකක් ඇල්ලුවොත් G sharp A sharp B C. ඔන්න බලන්න එහෙනම් G කියන ස්ට්‍රිං එක කියන්නේ තුන්වෙනි ස්ට්‍රිං එක පස්වෙනි ස්ථානයෙන් ෆ්‍රෙට් කරොත් අපිට එන්නේ C කියන නෝට් එක. C. හරි අපි තව උදාහරණයක් ගමු. දෙවෙනි ස්ට්‍රිං එකේ 9 වෙනි ස්ථානය 9 වෙනි පොසිෂන් එක බලමු ගණන් කරලා. ෆස්ට් සෙකන්ඩ් හරි. මේක තමයි දෙවෙනි ස්ට්‍රිං එක. මේක ටියුන් කරන්න අපි B කියන නෝට් එකට. අපි බලමු. ඔයාලා කීබෝඩ් එක හොඳට බලා ගන්න පහලින් දාලා තියෙන. අපි බලමු. B සහ C අතර නෝට් එකක් නැහැ. ඒ කියන්නේ half step එකක් ගිය ගමන් අපිට හම්බ වෙනවා C. C sharp D D sharp E F F sharp G G sharp. ඒකෙන් අපි දෙවෙනි ස්ට්‍රිං එක 9 වෙනි ෆ්‍රෙට් එකෙන් ෆ්‍රෙට් කරොත් අපිට හම්බෙන්නේ G sharp කියන නෝට් එක. හරි අපි ඔයාලට දෙන දැන් ඇඩ්වයිස් එක තමයි මෙන්න මේක. අපි අපේ PDF එකේ පල්ලෙහා දාලා තියෙන ලින්ක් එකෙන් ගන්න පුළුවන්. අපි මේක සම්බන්ධව දාලා තියෙන එක්සර්සයිස් මාලාවක්. ඔයාලා මේක හොඳට ෆලෝ කරන්න. මේක හොඳට අධ්‍යයනය කරලා අපි මේ කියලා දුන්න තියරි එක ඉගෙනගෙන ඔයාලා මේ ෆ්‍රෙඩ් බෝඩ් එකේ තියෙන සියලුම නෝට්ස් එක හඳුනා ගන්න. අපි ඒක තමයි ඔයාලට දෙන්න තියෙන පළවෙනි ඇඩ්වයිස් එක. මේක මේ පැයෙන් කරන්න පුළුවන් වැඩක් කියලා නම් හිතන්න එපා. ඔයාලට මේ පැයෙන් පුරවන්න පුළුවන්. හැබැයි මේ ෆ්‍රෙඩ් බෝඩ් එක මතක හිටින්නේ නැහැ. ඒකට බය වෙන්නත් එපා. මොකද ඒක අත්දැකීමත් එක්ක නිරායසෙන් එන දෙයක්. මට මේ එකපාරම බැරි වුණා. ඒ කියන්නේ මට මියුසික් තියරි බෑ, මට මියුසික් බෑ, ගිටාර් බෑ. එහෙම නිගමන වලට එන්න හදන්න එපා. ඔයාලා ඉස්සෙල්ලා තමන්ගේ නොලෙජ් එක, තියරි එක වැඩි දියුණු කරගන්න අපි මේ දීලා තියෙන එක්සර්සයිස් හොඳට ෆලෝ කරලා. අපේ ඇඩ්වයිස් එක තමයි ඔයාලා දවසට විනාඩි 10 ගානේ එක දිගට සතියක් අපි මේ කියලා දුන්න එක්සර්සයිස් ටික ෆලෝ කරන්න. අපි කියලා දුන්න එක්සර්සයිස් ලියන්න පෑනක් කරන් උත්තර පත්‍රය වගේ පිළිතුරු පත්‍රය වගේ ලියන්න. ඔයාලට නිකම්ම ඊට පස්සේ මේ ෆ්‍රෙඩ් බෝඩ් එකේ තියෙන නෝට්ස් හොඳට හුරු වෙනවා. හරි ඊළඟට තවත් වැදගත් දෙයක්. අපි මේ කියලා දුන්න දේ ඇත්තටම මුල් බිගින කෙනෙකුට ටිකක් සංකීර්ණයි.
මේක මීටඩා ලේසිය මත තියාගන්න පුළුවන් ලේසි ක්‍රම තව තියෙනවා. තව ඕන තරම් තියෙනවා. ලේසියෙන් ප්ලේ කරන්න විදි තියෙනවා. ඒ කියන්නේ ගණන් ගන්නව නැතුව ප්ලේ කරන්න පුළුවන්. ඒව අපි ඉදිරියට කියලා දෙන්න. ඒ නිසා බය වෙන්න එපා. මේක ඔයාලට අමාරුයි කියලා දැනුණා නම් මේක ඇත්තටම අමාරු නෑ. හරිම ලේසි. සිංහල හොඩි අකුරු 54ක් දුකක් තියෙනවනේ හරියට දන්නෙත් නෑ. මේකේ තියෙන්නේ හැබැයි මේ 7යි ස්වර ඔක්කොම 12යි. හරි ලේසි පටන් මේ හරි ලේසි මතක තියාගන්න. ඒ නිසා අනිවාර්යෙන් මේ අපි කියලා දෙන ටික හොඳට ෆලෝ කරන්න. අද දවසේ කියලා දෙන අවසාන තියරි පාර්ට් එකේ තමයි chromatic scale. මේක හරිම ලේසි. ගිටාර් එකේ නම් ඉතාම ලේසි. ඒ තමයි අපි එක ස්ට්‍රින්ග් එක තැනකින් පටන් ගත්තොත් අපි හිතමු මම පටන් ගන්නවා B ස්ට්‍රින්ග් එක sorry මම පටන් ගන්නවා E ස්ට්‍රින්ග් එක. දැන් මේ නෝට් එක E. මම නැවත වතාවක් E හම්බ වෙනකන් එක දිගට හැම ෆ්‍රෙට් එකක්ම ප්ලේ කරනවා. ඒකට අපි කියන්නේ chromatic scale කියලා. උදාහරණයක් මම මෙහෙම කිව්වොත් E F F sharp G G sharp A sharp B C C sharp D D sharp E. මේකට අපි කියනවා chromatic scale එක අපි play කරනවා කියලා. මම දැන් මේ play කරන්නේ E chromatic. හරි දැන් කෙනෙකුට හිතන්න පුළුවන් මේකේ තියෙන E A D G B E ඔය නෝට් ටික විතරයිනේ. C chromatic scale එක කොහොමද play කරන්නේ? හරි ලේසි. අපි C නෝට් එක තියෙන තැන පොඩ්ඩක් හොයාගමු. මට තැන් කීපයක් පෙන්වන්න පුළුවන්. මම ලේසිම තැන තමයි මෙතන පෙන්වන්නේ. මේ B නෝට් එකෙන් අපි half step එකක් ගියොත් අපිට හම්බ වෙනවනේ C. මෙතන C. මම C ඉඳන් ඊළඟ C හම්බ වෙනකම් play කරගෙන යනවා. ඒ කියන්නේ හරියටම කිව්වොත් frets 12ක් play කරනවා. හරිම ලේසි. C මෙන්න අපිට මුලින්ම හම්බුණු C මෙන්න අපිට උඩින් හම්බුණු C. ඔය දෙක අතර ප්ලේ කරනකොට අපි කියනවා C chromatic scale එක ප්ලේ කරනවා කියලා. ආයෙ පාරක් ප්ලේ කරොත් ඔය තමයි C chromatic scale එක. ඒ විදිහට ඔයාලා කැමති නෝට් එකක් හිතාගෙන chromatic scale එක ප්‍රැක්ටිස් කරන්න. මේ chromatic scale එකත් ඉතාම හොඳ concept එකක් අපි ගිටාර් මියුසික් තිර නැත්නම් ගිටාර් මියුසික් තිර වෙන්න ඕනේ නැහැ. ස්පෙෂලි පියානෝ එකෙදිත් මේ chromatic scale කියන එක ඉතාම වැදගත් වෙන නිසා ඔයාලා ඔළුවට දාගන්න. ඔන්න එහෙනම් අද ඔයාලා මියුසික් තියරි වල තියෙන ප්‍රධාන concept එක ඉගෙන ගත්තා. ඒ තමයි chromatic scale. හරි ඔයාලා මියුසික් තියරි වල මූලික දේ දැන් හොඳටම දන්නවා. මේ ටික පුළුවන් කියන්නේ මියුසික් තියරි ෆවුන්ඩේෂන් එක ඉවරයි. හරි ඔයාලා දැන් මියුසික් තියරි වල බේසික් concept එක ඉගෙන ගත්තා. දැන් බලමු කොහොමද මේ ඉගෙන ගත්ත දේෙන් වැඩක් කරගන්න. ඇත්තටම කිව්වොත් වැඩක් කරගන්න බෑ. ඒකට අපි තව බේසික්ස් දේවල් ටික ඉගෙන ගන්න ඕන. ස්පෙෂලි සින්දුවක් ප්ලේ කරන්න. පොඩි මෙලඩි එකක් දාන්න. නැත්තම් ඇහෙන සින්දුවක් පොඩ්ඩක් මේ ගිටාර් එකෙන් එහාට මෙහාට කරලා ගහගන්න. මේකට ඇත්තටම අපිට සරල ක්‍රම භාවිතා කරන්න පුළුවන්. අපි මේ නොලෙජ් එක දන්නවනම් අපි මේ තියරි එක දන්නවනම් ඒ වගේ දෙයක් ඇත්තටම කරගන්න පුළුවන්. මහ ලොකු මහන්සියක් වෙන දෙයක් නැහැ. අපිට ඒකට ඉගෙන ගන්න තියෙනවා මේ මේජර් ස්කේල් and මයිනර් ස්කේල් කියන concept දෙක. ඒ නිසා අපි ඊළඟ සතිය වලට intervals, major scale, minor scale මෙන්න මේ concept ටික අපි ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි එහෙනම් අපි lesson 2 වලින් හම්බෙමු. ජය වේවා.